තින්දා හැඩ අයිබෝන් දැවර හේතු තුනේ අපේ සූදානම් වෙන්නේ අද දවසේ තුන්වන පැය හැඩවැඩ සටහනේ ගෘහ නිර්මාණ ආශ්‍රිත නව්‍ය ප්‍රවණතා පිළිබඳව කතා කරන්න ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක මේ පැයත් එකතු වෙන්න. ඔබේ ජීවිතයේ වටිනාම පැය බවට මේ පැය පත් වෙනවා නොඅනුමානයි. අද දවසේ මේ ගෘහ නිර්මාණ ආශ්‍රිත නව්‍ය ප්‍රවණතාවයන් පිළිබඳව කතා කරන්න අපේ මැදිරියට ආරාධනා කළ සම්පත් දායකත්වය හඳුනා ගන්නටයි අපේක්ෂාව. විශේෂයෙන්ම එතුමා ශාස්ත්‍රීය පළපුරුදු ඒ වගේම ස්ට්‍රීට් විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට මේ ශාස්ත්‍රයට අලුත් පරම්පරාවක් බිහි කරන වරලත් වාස්තු විද්‍යාඥ දමිත් එස් මොනසිංහ මහත්මයායි අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. දමිත් මහත්මයා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන් කියලා. අයිබෝන්. අපි සූදානම් අද දවසේත් පෙර මා මතක් කළා සේම ගෘහ නිර්මාණ ආශ්‍රිතව නව්‍ය ප්‍රවණතා පිළිබඳව කතා කරන්න. ඊට පෙර ආතු අපි සාමාන්‍යයෙන් මේ කෙනෙක්ව හඳුනාගද්දි දන්න කෙනෙක් හෝ නොදන්න කෙනෙක් විදිහට හඳුනාගද්දි ආගිය තොරතුරු කතා කරනවා. මට හිතුණා දමිත්ගෙන් විමසන්න එතුමාගේ පෞද්ගලික ජීවිතේ කරුණු කාරණා නෙවෙයි වෘත්තීය ජීවිතයට අදාළ කොහොමද මේ දවස්වල ජීවිතය කියන වෘත්තීය ජීවිතය කියන කාරණා විමසන්න පළමු පැනේ විදිහට. ඇත්තටම ගැමුණු වෘත්තීය ජීවිතේ කිව්වොත් දැන් මේ දිනවල තියෙන රටේ ආර්ථික අර්බුදෙත් එක්ක ගොඩක් වෙලාවට අර හැම ශාස්ත්‍රයකම වගේ මේ ඉදිකිරීම් ශාස්ත්‍රෙත් යම් ගැටලු පැන නැගිලා තියෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් අපිට අමුද්‍රව්‍ය හොයාගන්න තියෙන අඩුපාඩු සහිත බව සහ දැන් අමුද්‍රව්‍ය දිනෙන් දින ඉහළ යනවා ගණන් ඒ මිල ඉහළ යාම ඒ වගේම තමයි අපි කියනවා දැන් ලේබර් අවైలබිලිටි ඒ කියන්නේ මේ කම්කරුවන්ගේ ඒගොල්ලෝ සමාල්ලාවට දැන් කොළඹ මේ නාගරික ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙද්දී ගොඩක් වෙලාවට ගම් වලින් තමයි ඒ කම්කරුවෝ පැමිණෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙහි ඇවිල්ලා දැන් තියෙන ජීවන වියදම ඒ වගේ ගැටලු ඒ වගේම ඒගොල්ලන්ට ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටිස් වලදී බලපානවා ඉන්ධන නැතිකම් ඔය වගේ කාරණා බොහොමයක් නිසා ඉතින් අර ශාස්ත්‍ර ඉදිකිරීම් ශාස්ත්‍රය සාමාන්‍යයෙන් සමහර විට කිව්වොත් අනිත් ශාස්ත්‍ර වලටත් වඩා යම්කිසි ඇනහිටීම් තත්ත්ව මේ වෙනකොට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ විදිහට එතකොට සඳහන් කරන විදිහට වෘත්තීය ජීවිතේ යම් අඩාල වීමක් සිද්ධ වෙලා තිබෙනවා මේ තියෙන පවතින ආර්ථික තත්ත්වයක් එක්ක. ඇත්තටම මිනිසෙක්ගේ මූලික අවශ්‍යතාවන් වලින් එකක් තමයි නිවසක් සකස් කරගන්න. ඊට එහා ගියාට පස්සේ උන්ගේ රැකියාව කරන්න, එහෙම නැත්නම් වෙනද ව්‍යාපාරයක් කරන්න, ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් කරන්නම් වෙනවා. ඉතින් මේක බොහෝ දෙනෙක්ගේ හීනයක් බවට පත් වෙනවා. ඇත්තටම මේ තියෙන තත්ත්වයක් එක්ක තමයි මිනිසුන්ට මේක හීනයක්ම වෙයිද Tamanට නිවසක් හදාගන්න එක එහෙම නැත්නම් ගෘහයක් හදාගන්න එක විශේෂයෙන්ම දැන් මේ වගේ වාතාවරණයක් තුල මේ රටේ පවතින උද්ගත වී ඇති තත්ත්වයක් එක්ක කොහොමද මේ නිවසක් එහෙම නැත්නම් ඉදිකිරීමක් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න සේවාදායකයෙක් එහෙම නැත්නම් ආයෝජකයෙක් සූදානම් වෙන්න ඕන ඔවුන්ට මේක හීනයක් වෙයිද? ඇත්තටම දැන් මේ දිනවල තියෙන තත්ත්වෙත් එක්ක මිනිස්සු ගොඩක් වෙලාවට පෙළඹිලා තියෙනවා. තමන් ආයෝජනයක් කරන්න හිතන් ඉන්නවනම් ඒ ආයෝජනේ පස්සට දානවා. දැම්ම කරන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඒක නතරම කරලා දාලා තියෙනවා. තවත් වෙලාවක කෙනෙක් ටිකක් මැලි වෙනවා මේක මේ වෙලාවේ පටන් ගන්න උනොත් ගැටලුවක් වෙයිද මුදල් ඉහළ යාම මේ වගේ කාරණාත්. ඉතින් මෙතනදී අපි මේ වගේ දවස්වල මේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව කරගන්න නම් ඇත්තටම දෙපාර්ශවයකට තමන්ගේ කටයුතු මනාව කළමනාකරණය කරගන්න සිද්ධ වෙන එක පාර්ශවයක් තමයි සේවාදායක එහෙම නැත්නම් අපි කියනවා ආයෝජකයා. අනිත් පාර්ශවය තමයි වෘත්තීය වේදිකා. කියන්නේ එතනදී ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආකිටෙක් එක්ක ඉන්න නිර්මාණ කාර්ය සිදු කරන අය සියලුම දෙනා. ඉතින් එතනදී අර සේවාදායකයාට එහෙම නැත්නම් මේ ආයෝජකයාට විශේෂ කාරණා කීපයක් මේ වෙලාවේ හිතලා බලලා කරෝතින් මේ තියෙන ගැටලු වලින් මග හරව ගන්න යම්කිසි ප්‍රමාණයකට හෝ පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එතන දැන් අපි කතා කරන්නේ මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ නව ප්‍රවණතා කියන එකනේ. ඇත්තටම ගැමුණු මේ නව ප්‍රවණතා කියන්නේ මුකුත් දැන් අලුතෙන්ම මොනවා හරි තාක්ෂණයක් ගෙනල්ලා හරි නැත්නම් අලුත්ම මැටීරියල් එකක් මොනවා හරි ඉන්ට්‍රොඩියුස් කරලා හරි මේ එහෙම කිරීමක් නෙවෙයි. නව ප්‍රවණතා කියලා මම බෞද්ධලික විශ්වාස කරන්නේ අපි මෙච්චර කාලයක් කරපු නැති දේවල්. මෙච්චර කාලයක් කරන්න තිබිලා හැබැයි කරපු නැති දේවල්.
ඒ නොකිරීම නිසා සමහර වෙලාවට ඇතිවෙච්ච ගැටලු අපිට මේ වෙලාවේ දැන් මේ තියෙන ආර්ථික ප්‍රශ්න ඒ වගේම මේ රටේ තියෙන සහ කොවිඩ් වසංගතයත් එක්කත් සෑහෙන වෙනස්කම් සෑම ක්ෂේත්‍රයකම සිද්ධ වුණා. ඉතින් මේ තැනට අර අපිට කරන්න පුළුවන් වෙලා තිබ්බ නොකරපු දේවල් කරන්න පුළුවන් නම් ඒවා නව ප්‍රවණතා හැටියට තමයි. ඒ කියන්නේ ඇත්තටම අපේ දැක්ම වෙනස් වුණා නම් අපි ජීවත් වෙන්න හිතාගෙන ඉන්න ජීවත් වීමේ කලාව වෙනස් වුණා නම් ඒක ඇත්තටම මේ වාස්තු විද්‍යාවේදී එහෙම නැත්නම් මේ ඉදිකිරීම ක්ෂේත්‍රයේදී සෑහෙන වෙනසක් ඇති කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එතෙන්දී අපි ක්ලයන්ට් කෙනෙක් ඒ කියන්නේ සේවාදායකෙක් අපි ළඟට එනකොට මම හිතනවා ඇත්තටම එයා පළවෙනිටම කල්පනා කරන්න ඕන කාරණේ තමයි තමන් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ගොඩනැගිල්ලේ ආයු කාලය කොච්චරද? දැන් අපි හිතුවොත් සාමාන්‍යයෙන් මේ ගැටලු ඇති වෙන්න කලිනුත් සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරන්න ගියොත් ලක්ෂ 100ක් 200ක් එහෙම නැත්නම් 300ක් සමහර ඊටත් වැඩි සාමාන්‍ය මුදලක් වැය වෙනවා. මේ මුදල වැය වෙන්නේ අපි ඔය දැන් අපි පාවිච්චි කරන අමුද්‍රව්‍යයේ ඒ දේවල් එක්ක මේ නිවස ඉදි කරනකොට. ඉතින් සාමාන්‍යයෙන් මේ අපි කලින් කරපු විදිහට මේව කරනකොට මේ ගයක් සාමාන්‍යයෙන් අවුරුදු 100ක් 150ක් කිසි ගැටලුවක් නැතුව තියෙනවා. පරම්පරා ගණනාවක් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් කෙනෙක් අපේ ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් අපි දකින්නේ අවුරුදු 30 සිට 40 දක්වා කාල පරාසයකට ගයක් හදන්න පටන් ගන්නවා. පටන් අරන් එයා ඉතින් ඒ ගේ හදලා ඒකේ තාමන අවුරුදු 40ක්වත් එයාට සාමාන්‍යයෙන් ජීවත් වෙන්න බෑ ඒ ගේ හැදුවට පස්සේ. ඉතින් ඊට අමතරව මේ ඒ ගේත් අවුරුදු 20ක් විතර ජීවත් වුණාට පස්සේ එයාගේ දරුවෙක් හරි ගෙදර ඉන්න කෙනෙක් හරි ඒ ගේ වෙනස් කරනවා. සමහරට අලුතෙන් කාමරයක් එකතු කරනවා, සමහරවිට අලුතෙන් ගරාජ් එකක් එකතු කරනවා වෙන්න පුළුවන්. ඒක නැත්තම් ස්විමින් පූල් එකක් ඉල්ලනවා වෙන්න පුළුවන්. මොනවා හරි ටිකක් හොඳ ලක්ෂරි අයිටම් එකක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඒක නැත්තම් රූෆ් ටර්ස් එකක් ඇඩ් කරනවා. විවිධාකාර වෙනස්කම් කරනවා ඒ එදා දවසේ අවශ්‍යතාවයේ පරිදි. දැන් අපිට තේරෙන දෙයක් තමයි අපි මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා කරපු සේවාදායකයන් සමහරවිට අපිට කතා කරලා යම් වෙනස්කම් ඉල්ලනවා. ඒගොල්ලන්ගේ දැන් අද කාලයට ගැලපෙන වෙනස්කම්. ඉතින් මම කියන්නේ දැන් අපි අවුරුදු 150ක් විතර තියෙන විදිහට ගයක් ඩිසයින් කළා. ඒගේ අවුරුදු 10ක් 15ක් ඉන්නකොට ඒගේ වෙනස් කරනවා නම් සම්පූර්ණයෙන්ම වගේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන જાතිය වෙනස්කම් කරනවා නම් එයා ඇත්තටම තීරණය කරොත් මට අවශ්‍ය වෙන ගෙදර ආයු කාලය කොච්චරද කියලා. තමයි අවුරුදු 40ක් වෙන්න පුළුවන් 50ක් වෙන්න පුළුවන්. ඒක හදන්න ලක්ෂ 150ක් කියන්නේ නැහැ. ලක්ෂ 200ක් 300ක් කියන්නේ නැහැ. ඒකට අන්න එතනට තමන්ගේ ඔළුව හදාගත්තොත් සමහරවිට මේ වෙලාවේ අපිට ඒක කරන්න පුළුවන් නව ප්‍රවණතාවයක් හැටියට අපි දකිනවා. නමුත් කලිනුත් කරන්න තිබිච්ච දෙයක්. ඉතින් ඒක එක ප්‍රධාන කාරණාවක්. ඉතින් ක්ලයන්ට් කෙනෙක් පළවෙනියටම තමන්ගේ ගෙදර ගැන ඒ විදිහේ ආකල්පයකට ආයුතුයි. හැබැයි මේ ආකල්පයට ආවට ක්ලයන්ට් කෙනෙක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි එයා මේකට සුදුසුකම් තියෙන වෘත්තීය වේදිකෙක් ළඟට යන්න ඕනේ. කියන්නේ වරලත් වාස්තු විද්‍යාඥයෙක් ළඟට යන්න ඕනේ. එහෙම නැත්නම් චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් කියලා අපි කියනවා. එහෙම කෙනෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය කිව්වොත් ඇරෙන්න මේ දේවල් තනියෙන් සාමාන්‍යයෙන් කරන්න අමාරුයි. එහෙම කරන්න ගියාම සමහරවිට ගොඩනැගිල්ලේ කල්පැවැත්ත පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නඩත්තු කිරීම පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර තීරණය අරගත්තට පස්සේ ඒක සුදුසු පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා තමන්ට අදාළ දේ කරගත්තොත් මේ වෙලාවේ සෑහෙන මේ ප්‍රශ්න වලින් ගැලවෙන විදිහේ දෙයක් කරගන්න හැකියාව තියෙනවා. එතෙන්දි මම තව විශේෂ කාරණයක් ඉස්මතු කරන්න ඕනේ. දැන් ක්ලයන්ට් කෙනෙක් තමන්ගේ අවශ්‍යතාවය අරන් ඉන්නේ තමන්ගේ අවශ්‍යතා ලයිස්තුවක් එක්ක. කියනවා මට කාමර 3ක් ඕනේ, 4ක් ඕනේ, එහෙම නැත්නම් ලිවිං එකක් ඕනේ, ඩයිනින් ස්පේස් එකක් ඕනේ, බාත්රූම් මෙච්චරක් ඕනේ. ඔය ආදි වශයෙන් එයා එනවා අවශ්‍යතා ලයිස්තුවක් එක්ක. ඉතින් මේ අවශ්‍යතා ලයිස්තුවේදී ගැමුණු එයා කල්පනා කරන්න ඇත්තටම මේ අවශ්‍යතා ලයිස්තුව තියෙන දේවල් මට ඕනේද? මේ දේවල් ඇත්තටම මට ඕනේද? දැන් තමන්ගේ ප්‍රාථමික අවශ්‍යතාව මොනවද? ද්විතීයික අවශ්‍යතාව මොනවද? දැන් උදාහරණයක් හැටියට කාමරයක් කියන එක එයාගේ ප්‍රාථමික අවශ්‍යතාවය. ඒ කාමරයට බැල්කනියක් කියන එක එයාගේ ද්විතීයික අවශ්‍යතාවය. එතකොට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අපි මේක සාමාන්‍යයෙන් ටිකක් කෙනෙක්ට තේරුම් ගැනීම පහසු සඳහා මම මේ කියන්නේ. දැන් මෙතන තියෙන්නේ අඩි 10 10 කාමරයක්. මේ තියෙන්නේ අඩි 10 10 කාමරයක්. මේකෙන් මම කියන්නේ අඩි 10 10 කාමරයක් ජීවත් වෙන්න සුදුසු සයිස් එකක් කියලා මම එහෙම කියන්නේ මේ ඉලක්කමක් හදාගන්න ලේසි. ඒ කියන්නේ අඩි 10 10 කියන්නේ වර්ග අඩි 100ක් මේ කාමරය ඇතුලේ තියෙනවා. දැන් මේ වර්ග අඩි 100 කාමරේ වටේට බිත්ති තියෙනවා. දැන් මේ බිත්ති වලට වර්ග අඩි 28ක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ මේ 10 10 කාමරයක් දෙන්න තවත් වර්ග අඩි 28ක් හදන්න ඕන. මේකට එහා පැත්තේ තව කාමරයක් තිබුණා නම් සමහරට මේ 28 කියන එක වෙනස් වෙන්න පුළුවන්, 25ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්. ඒක යම් වෙනස්කම් සහිත වෙන්න පුළුවන්. නමුත් දැන් මේ 10 10 කාමරේට තවත් යම්කිසි කොටසක් තමන් හදන්න ඕනේ මේ 10 10 මේ වර්ග අඩි 100 නිර්මාණය කරගන්න. දැන් අපි හිතන්නේ මේකට වහලයක් ගහුවා කියලා. මේ වහලේ අඩි 3 වටේට පැන්නෝ කියලා හිතන්න.
එහෙම කරොත් තවත් වර්ග අඩි 170ක් විතර මේකට එකතු වෙනවා. දැන් මෙතන 100ක් තිබුණා, අතන 20ක් තිබුණා, තව 170ක් කියන්නේ සාමාන්‍යයෙන් වර්ග අඩි 300ක විතර ස්පේස් එකක් මෙතන හදන්න ඕනේ 100ක් ජීවත් වෙන්න දෙන්න. එතකොට මේකේ ජීවත් වෙන්න පුළුවන් 100යි, හැබැයි තව 200ක් හදන්න ඕනේ. දැන් මේකෙන් නිගමනය වෙන්නේ නැහැ තුනෙන් දෙකක් ඔක්ක ප්‍රමාණයක් ජීවත් වෙන්න බැරි ස්පේසස් තියෙනවා කියලා. නමුත් මේකේ කතාව තමයි අපි ක්ලයන්ට් කෙනෙක් අපි ළඟට එනකොට එයා තේරුම් ගන්න ඕනේ මෙයාට ජීවත් වෙන්න බැරි ස්පේස් එකකුත් මේකේ හදන්න වෙනවා. දැන් ගැමුණු කවුරු හරි කිව්වොත් වර්ග අඩි 2500ක ගයක් මං හැදුවා කියලා. එයා කල්පනා කරන්න මේ 2500ම ජීවත් වෙන්න පුළුවන් විදිහ ගියක්ද හදන්නේ? එහෙම නැත්නම් 2500න් යම් කිසි කොටසක් අයින් කළා ඒකෙන් යම් ඒරියා එකක් විතර දෙයට ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් එයා හදන සම්පූර්ණ ප්‍රමාණයම වර්ග අඩියකට රුපියල් 10000ක් යනවා නම් 12000 ඒ වගේ ප්‍රමාණයක් මේ කාලේ සමහර වෙලාවට කොන්ත්‍රාත්කරුවෙක් ඒගොල්ලන්ගේ ප්‍රයිසස් දෙනකොට දෙනවා. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් විවිධ තත්ත්ව මත. ඉතින් අරහම එකක් දුන්නාම ඒ ගාණෙන් තමයි වැඩි වෙන්නේ. කියන්නේ මුළු වර්ග අඩි ගාණ වැඩි වෙනවා අර වර්ග අඩියකට යන කොස්ට් එකෙන්. එතකොට ලොකු පිරිවැයකට දරන්න සිද්ධ වෙනවා. ඉතින් මම කියන්නේ තමන්ගේ ප්‍රාථමික අවශ්‍යතාවයවල් මොනවද, ද්විතීයික අවශ්‍යතාවයවල් මොනවද සහ අපිට ගෙදරක ජීවත් වෙන්න පුළුවන් ඒරියා එක මොකද්ද, බැරි ඒරියා එක මොකද්ද කියන එක තේරුම් අරගන්න. දැන් උදාහරණයක් හැටියට ගෙදරක පඩිපෙළ අපි හදන්න ඕන. හැබැයි පඩිපෙළේ ජීවත් වෙන්න බෑ. පඩිපෙළ අවශ්‍යයි. එතකොට අපි එක ස්පේස් එකක ඉඳලා තව ස්පේස් එකකට ඇවිදගෙන යන්න පැසේජ් එකක් හරි මොකක් හරි ඕනේ. හැබැයි ඒක ජීවත් වෙන්න බෑ. හැබැයි ඒක හදන්න ඕනේ. දැන් අපි රූෆ් ටෙරස් එකක් ගැන කිව්වොත් රූෆ් ටෙරස් එක එයාගේ වර්ග අඩි එක තට්ටුවක් වගේ. මොකද එතනට පඩිපෙළ ඒ දක්වා ගමන් කරලා තියෙනවා. ඒක වෝටර් ප්‍රූෆ් කරලා තියෙනවා. සමහර විට ටයිල් එකක් හරි මොකක් හරි ෆිනිෂ් එකක් ඒකට දාලා තියෙනවා. සමහර විට පඩිපෙළ ඒක උඩට ආපහු ගොඩ කොටසක් හැටියට හැදිලා තියෙනවා. ඒකට සමහර වතුර ටැංකි තියලා තියෙනවා වෙන්න පුළුවන් මොනවා හරි. දැන් එතනත් තවත් තට්ටුවක් වගේ තියෙනවා. හැබැයි ඒක ජීවත් වෙන්න. එයාට දැනෙන්නෙත් නැහැ ඒක තට්ටුවක් කියලා. හැබැයි මේක එයාගේ කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එකට බලපානවා. ඒ වර්ග අඩි ගානත් එයාගේ වර්ග මේකේ පිරිවැය සඳහා ගණිතයට එකතු වෙනවා. ඉතින් අර ඒක නිසා පළවෙනිම කාරණාව එයා ඒ මොනවද ජීවත් වෙන්න පුළුවන් ඒරියා එක බැරි ඒරියා එක කියන පිළිබඳ අවබෝධයකින් පැමිණෙන්න ඕනේ. ඒක මේ සේවාදායකෙක් කළ යුතු කාරණා. තවත් අපි දකින දෙයක් තමයි සමහර ගෙවල් වල බාත්රූම් ප්‍රමාණය වැඩි බෙඩ්රූම් ප්‍රමාණයට වඩා. සමහර බෙඩ්රූම් 3ක් තියෙනවා බාත්රූම් 5ක් තියෙනවා. ඉතින් එහෙම නෙමෙයි. එතකොට Tamanට පුළුවන් නම් ඒ අවශ්‍යතාවල් කළමනාකරණය කරගන්න. දැන් තව සමහර දේවල් අපි දකිනවා ගෙදර තියෙන එක වාහනයයි හැබැයි වාහන දෙකකට ගරේජස් තියෙනවා. ඉතින් අවශ්‍ය නැහැ. දැන් අපි හිතුවොත් වර්ග අඩියකට රුපියල් 12000ක් යනවා කියලා එක වාහනයකට ලක්ෂ 24ක් වැය වෙනවා. ඉතින් දැන් ඒකට යාට පුළුවන් ඒ මුදල පාවිච්චි කරලා වෙන මොකක් හරි ඒ ගෙදර විශේෂ දෙයක් කරගන්න. ඉතින් අන්න ඒ වගේ දේවල්. දැන් සමහර වෙලාවට එකම ගෙදර කිචන් එකක් තියෙනවා, පැන්ට්‍රි එකක් තියෙනවා, ලිවින් එකක් වෙනම තියෙනවා, ඩයිනින් එකක් වෙනම තියෙනවා, ස්ටඩි රූම් එකක් තියෙනවා, බා එකක් තියෙනවා, ජිම් එකක් තියෙනවා. මේවා අපිට සමහර ස්පේසස් එක තැන කීපයකට පාවිච්චි කරන්න පුළුවන්. අපි মালටි ෆන්ක්ෂන් ස්පේසස් කියනවා. අන්න ඒ වගේ දේවල් කරොත් ඒවට සේවාදායකයා ඒවා බාර ගන්න ලෑස්ති නම් එයාට හිතෙනවා නම් මේ දේ මෙහෙම කරාම මට ඇති කියලා ජීවත් වෙන්න එයා එකෙන් සෑහීමකටපත් වෙනවා නම් ඇත්තටම සෑහෙන අපිට කොස්ට් එක අඩු කර ගැනීම හැකියාව තියෙනවා. දැන් අර මම ඉස්සෙල්ලා කියපු උදාහරණෙම. දැන් වර්ග අඩි 10ක් අඩු එක කාමරයක් හදනකොට වර්ග අඩි 100ක ඒකට තව ඇඩිෂනල් ලොකු ස්පේස් එකක් හදන්න ඕනි වගේම එක කාමරයක් අයින් කරොත් ලොකු ස්පේස් එකක් අයින් වෙනවා. ඒ කියන්නේ යාගේ ලොකු මුදලක් ඉතුරු වෙනවා. ඉතින් අන්නේ දේ පිළිබඳව ඇත්තටම සේවාදායකයාට යම්කිසි අදහසක් තියෙනවා නම් ඒක ඊටාම් වැදගත්. තවත් එක කාරණයක් මම කියන්නම්. දැන් ගොඩක් අය කියනවා මට මෙන්න මේ විදිහේ ගයක්. දැන් උදාහරණයකට සමහරු කියනවා මට කොලෝනියල් ස්ටයිල් එකේ ගයක් ඕනේ. සමහරු කියනවා මට මොඩර්න් ගයක් ඕනේ. දැන් හිතන්න දැන් කොලෝනියල් ස්ටයිල් කියලා සඳහන් කරන ගෙවල් වල අපි දකිනවා ඒවා ඊටාම අලංකාරයි ලස්සනයි ජීවත් වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි දකින විශාල වැරන්ඩාවක් තියෙනවා. එතන මෙතන විශාල පැසේජස් තියෙනවා. සමහර වෙලාවට පොඩි පොකට්ස් එළියට පැනපු එහෙම කෑලි ඒ වගේ දේවල් තියෙනවා. එතන මේ දේවල් එයාට හදන්න සිද්ධ වෙනවා. දැන් වහලයක් සමහරවිට වහලයක අගුව අඩි 3ක් නම් පයින්නේ සමහරවිට අඩි 5ක් 6ක් 7ක් 8ක් ඒ ආදි වශයෙන් එළියට ඇවිල්ලා පැනලා ඒවා යට අවකාශ නිර්මාණය කරලා තියෙනවා. ඒතර ඒවා Tamanට අවශ්‍ය නම් ඒවට යම්කිසි මුදලක් වැය වෙන බව තේරුම් ගන්න ඕනේ. එතකොට අර ආකිටෙක්චරල් ලැන්ග්වේජ් එක අපි කියන්නේ තමන් ඉල්ලන මේ කොලෝනියල් ස්ටයිල්ද මොඩර්න් ස්ටයිල්ද ඔය ආදි වශයෙන් තමන් කියන දේ එක තමන්ට දරා ගන්න සිද්ධ වෙන සමහර දේවල් පිළිබඳව අවබෝධයක් ඇතුව
සේවාදායකයා මේ වෙලාවේ කටයුතු කරෝතින් ඒ ආයෝජකයා මේ වෙලාවේ කටයුතු කරෝතින් මම මෙතන ඇත්තටම ගයක් ගැන විතරක් කතා කරන්නේ මේක බොහොම ලොකු පරාසයකට යනවා සමහරවිට වාණිජ්‍යමය ගොඩනැගිලි ආයතන ඒ වගේ දේවල් මේ හැම තැනටම මේක පොදුයි. ඒ හදන්නේ උපරිම ටික කොච්චරද කියන එක මත තමන්ට පුළුවන්කම ලැබෙනවා උපරිම කළමනාකරණයකින් යුක්තව මේ තමන්ගේ පිරිවැය කළමනාකරණය කරගෙන මේ වැඩේ කරගන්න. ඉතින් සේවාදායකයා මෙන්න මේ ටික තේරුම් අරගෙන තමන්ගේ වාස්තු විද්‍යාඥයන්ත් එක්ක කතා කරා නම් එතෙන්දී එයා ඒකට නිසි පරිදි එයාට ඒකට අවශ්‍ය උපදෙස් ලබා දී සමහරවිට ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක් එක්ක කතා කරලා යම් තාක්ෂණික දේවල් කතා කරන්න පුළුවන්. තව සර්විසස් වලට ගෙදර වෙන ඉංජිනේර කෙනෙක් අපි සම්බන්ධ කරගන්නවා වෙන්න පුළුවන්. ක්වොන්ටිටි සර්වේ කෙනෙක් සම්බන්ධ කරගෙන මේකේ මුදල් පිළිබඳව මූල්‍ය කල්පනාකරණයකින් යුක්තව හරි සැලසුමකින් යුක්තව කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඇත්තටම සේවාදායකයා විසින් මුලින්ම හිතන්න ඕනේ කාරණාවල්. අපි කතා කරමින් ඉන්නේ ගෘහ නිර්මාණ ආශ්‍රිත නව ප්‍රවණතාවන් එක්ක මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කොහොමද අපිට නිවසක් හෝ ඉදිකිරීමක් ඉදි කරගන්නේ සකස් කරගන්නේ කියන කාරණාව. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව යලි මුණ ගැහෙනවා. මුණ ගැහිලා කතා කරමු තවත් ඉදිරියට. හස්පතින්දා හැඩ අපි කතා කරමින් ඉන්නේ ගෘහ නිර්මාණ ආශ්‍රිත නව්‍ය ප්‍රවණතාවන් පිළිබඳව විශේෂයෙන්ම මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක මේ නව්‍ය ප්‍රවණතාවයන් භාවිතා කරමින් තාක්ෂණික කරුණු කාරණා භාවිතා කරමින් අපිට හැකියාවක් තිබෙනවද නිවසක් හෝ ඉදිකිරීමක් කරගන්න කියන කාරණාව පිළිබඳවයි කතා කරන්නේ. ඒ පිළිබඳව කතා කරන්න අද අපි මැදිරියට ආරාධනා කරේ ස්ලිට් විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය වරලත් වාස්තු විද්‍යාඥ දමිත් එස් මුණසිංහ මහත්මයාට දමිත් මහත්මයා පැහැදිලි කරමින් පැමිණියේ විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයත් එක්ක කොහොමද ආයෝජකෙක් එහෙම නැත්නම් සේවාදායකෙක් නිවසක් හෝ ඉදිකිරීමක් ඉදි කරන්න සූදානම් වෙනකොට සැලකිලිමත් විය යුතු කරුණු කාරණා. එතුමා මතක් කළා දැන් ආයෝජකෙක් එහෙම නැත්නම් සේවාදායකෙක් වරලත් වාස්තු විද්‍යාඥයෙක්ව මුණ ගැහෙන්නට යන්නට ඕන සහ ඒ සඳහා ප්‍රවීණයන් කණ්ඩායමක් මුණ ගැහෙන්නට ඕන කියන කාරණාව. දැන් මේ පවතින තත්ත්වයත් එක්ක දමිත් ඔබ ඇතුළු කණ්ඩායමේ වගකීම අපි පැහැදිලි කළොත්. ඔව් ඇත්තටම ගැමුණු දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක සේවාදායකයාගෙන් පස්සේ ඊළඟට එන්නේ මේ ව්‍යාපෘතිය කෙලින්ම එන්නේ මේකේ වෘත්තීය සුදුසුකම් සහිත ඒ වෘත්තීය වේදිය අතට. ඒ කියන්නේ චාටර්ඩ් ආකිටෙක්ට් අතට. එතකොට එයා ඊට පස්සේ යම්කිසි තීරණ කීපයක් ඒ සේවාදායකයත් එක්ක ගන්න ඕනේ. ඇත්තටම අපි යෝජනා කරනවා ඉඩමක් තෝරගන්න තැන ඉඳලම වාස්තු විද්‍යාඥයව සම්බන්ධ කරගන්නවා නම් ආකිටෙක්ට් එක කතා කරනවා නම් තමයි මේක වඩාත්ම යෝග්‍ය වන්නේ. ඒ කෙසේ හෝ වේවා ඊට පස්සේ අපි දැන් ආකිටෙක්ට් ළඟට මේක විස්තර ටිකත් එක්ක ක්ලයන්ට් ආවට පස්සේ එයාත් එක්ක කතා කරලා එයාගේ අවශ්‍යතා ලයිස්තුව අපි සකස් කරගත්තා ඊපස්සේ මේ අත්‍යවශ්‍යව මොනවද අවශ්‍ය නැතිව මොනවද කියලා අයින් කරලා පොඩ්ඩක් ඒක හරියටම අපි ෆයිනලයිස් කරගත්තට පස්සේ අපි ඊළඟට කරන දේ තමයි මොනවටද දැන් ඇත්තටම ආකිටෙක්ට් කෙනෙකුට මෙතන කරන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මෙයාගේ මේ ඉඩකඩ සැලසුම් කරන්නේදී යම් දේවල් කරන්න පුළුවන් මේ කාලේ හැටියට කොස්ට් එක සේව් කරගන්න මේ අර්බුද වලට ගැටලුවක් නොවන විදිහට කරන්න. දෙවෙනි කාරණේ තමයි අපිට අලුත් කියන්නේ අපිට අමුද්‍රව්‍ය සහ ඒ අමුද්‍රව්‍ය යොදා ගැනීමේ තාක්ෂණය කියන එක මගින් සෑහෙන දෙයක් වෙනසක් කරන්න පුළුවන්. මම මෙතන අර ඉඩකඩ සැලසුම් කිරීම කියන එක ගැන ගැමුණු මම දෙවෙනි කතා කරන්නම්. මම මුලින්ම මේ අමුද්‍රව්‍ය යොදා ගැනීමේ තාක්ෂණයේ කරන ක්‍රමවේද උපාය මාර්ග මොනවද කියන එක ගැන මුලින් කතා කරනවා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් අපි සාමාන්‍යයෙන් ගෙදරක් ගත්තොත් මේ ගෙදරක බිත්ති තියෙනවා. මේ බිත්තිය සාමාන්‍ය අඟල් 9 බිත්ති කියන එක අපි හැමෝම දන්න දෙයක්. ප්‍රායෝගිකව තියෙන. දැන් මේ අඟල් 9 බිත්තියක් ගත්තොත් මේ බිත්තිය ගඩොල් වලින් නම් කරන්නේ ගඩොල් වලින් කරලා දෙපැත්ත ප්ලාස්ටර් කරලා එක පැත්තක් පොටි ඇදලා දෙපැත්ත පේන්ට් කරනවා. අපි සාමාන්‍යයෙන් දකින්නේ එහෙම. මේ වගේ නිමාවක් දෙන්න මේ බිත්තියකට අද කාලේ හැටියට සාමාන්‍යයෙන් ගඩොල් වලින් සාමාන්‍යයෙන් වර්ග අඩි රුපියල් 1500ක් විතර කොන්ට්‍රැක්ට් කෙනෙක් කරොත් මේක නැවතත් මම කියනවා විවිධ තත්ත්වයකට මේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ගන්න තමයි අපි දල වශයෙන් කියන්නේ මේක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම හිතුවොත් මේක දැන් අපි යම්කිසි වෙලාවකට ආකිටෙක්ට් හරි කවුරු හරි කෙනෙක් එක්ක කතා කරලා ක්ලයන්ට් එක්ක එකතු වෙලා මේ නිර්මාණයක් කරද්දී අපි කරෝතින් මේ ගඩොල් බිත්තිය අපි කියවනේ මම දැන් දෙපැත්ත ප්ලාස්ටර් කරනවා එක පැත්තක් පොටි ඇදෙනවා දෙපැත්ත පේන්ට් කරනවා. අපි හිතමු මේ අමතර ස්තර ටික අයින් කරලා අපි ගඩොල් බිත්තිය විතරක් තියන්න තීරණය කරෝතින් ඒක යම් ගැළපෙන විදිහකට නිර්මාණයකදී ඩිසයින් එකකට ගැළපෙන විදිහට ඒක සකස් කරගත්තොත් ඒකෙන් එන්න පුළුවන් ප්‍රායෝගික ගැටලු තෙමෙන ඒවා ඔක්කොම කළමනාකරණය කරගත හැකි ආකාරයේ ඩිසයින් එකක් කරෝති අපිට අර රුපියල් 1500ක් විතර යන එක සාමාන්‍ය රුපියල් 750ක විතර මේ කාලේ ඉවර කරන්න බෑ. ඒ කියන්නේ අපිට පරණ ගණන් වලට වගේ
කරන්න පුළුවන්. ඒක හැබැයි හරි විදිහට කරන්න ඕන. හරි විදිහට කරේ නැත්නම් ඒ බාගෙට හැදුවා වගේ තමයි පේන්නේ. හැබැයි ඒකත් එක්ක තව සම්බන්ධ කරගන්න පුළුවන් දේවල් වලින් තව එලිමන්ට්ස් වලින් ඒක හදාගන්න පුළුවන්. ඒක කරගන්න පුළුවන්. එතකොට මම උදාහරණයක් කිව්වේ. දැන් ඒක එක ක්‍රමයක්. දැන් අපි හිතමු පොළොවට අපි ටයිල් දැල්ලනවා කියලා කියනවා. දැන් අද කාලේ හිටියේ ටයිල් ඕඩර් එකක් දැම්මොත් සෑහෙන කාලයක් බලාගෙන ඉන්න ටයිල් ටික එනකම්. තව බොහොමයක් මැටීරියල් වලට ඒ ප්‍රශ්න තියෙනවා. සමහර මැටීරියල් ලංකාවට ගෙන්නන්න දෙන්නේ නැහැ ඩොලර් ප්‍රශ්න රෝමයත් එක්ක. ඉතින් ඒ වගේ වෙලාවක අපිට පුළුවන් නම් ඒ දැන් අපි ටයිල් එකක් සාමාන්‍යයෙන් අල්ලන්න ගියොත් ඊටාම අපි සාමාන්‍ය මට්ටමේ ටයිල් එකක් එක සාමාන්‍ය රුපියල් 900,000ක් යයි වර්ග අඩියකට කොස්ට් එක. ඒක අල්ලන්න ඒකේ ටයිල් එකේ කොස්ට් එක අල්ලන්න යන වියදම ඒකට තව ඇඩිසිව් ඕනේ, ග්‍රවුට්ස් ඕනේ, තව අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඒවට ඒ වගේ මුදලක් යනවා. ඒතර අපිට පුළුවන් නම් අපි සිමෙන්ති ෆිනිෂ් එකකට යනවා, ටයිටේනියම් රෙන්ඩරින් එකකට යනවා. ඒ වගේ අපිට පුළුවන් විකල්ප ක්‍රම වලට යන්න. ඒවා සාමාන්‍ය රුපියල් 500කට අඩුවෙන් වගේ කරන්න. ඒතර 50% විතර සේවිං එකක් අපිට ඉතුරු කරගන්න පුළුවන් මේ වගේ වෙලා. ඒක ක්‍රමයක්. දැන් අපි හිතමු දැන් වහලයක් ගත්තොත් මේ වහලයකට ස්ලැබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වහලයක් සාමාන්‍ය වහලයකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලින් කරන්න පුළුවන්. දැන් මේ කාලේට දැන් අපි හිතනවා කම්බි ගණන් කියනවා. එතකොට ස්ලැබ් එක අපි කියනවා ෂටරින් එක. ඒ සැඩලිම කියලා කියන්නේ. ඒතර ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගණන්. එතකොට අපිට පුළුවන් නම් මේ වෙලාවේ වහලයකට අඩු වියදම් වහලයකට යන්න පුළුවන් නම් සමහර ලාවට කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. මේකත් බොහොම සාධක ප්‍රමාණයක් මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක වෘත්තීය වේදිකෙක් එක්ක කතා කරාම ඒකට අවශ්‍ය කරන විසඳුම් මෙයාගෙන් ලබා ගන්න පුළුවන්. දැන් අපිට ඇත්තටම අපිට මහා විශාල දැව වලින් පේන ඒ වගේ ගැඹීර නිර්මාණ සහිත වහලවල් කරොත් නැවතත් අර අපිට සේවිං එකක් නැති වෙනවා. අපිට පුළුවන් අපි ඇත්තටම දැන් අපේ පරණ ගෙවල් වල අපි දකින්න පොල්ලි වලින් කරපු වහල. අපිට තාමත් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අපි අඩු වේදන් සීලිමක් ගහලා ඒක වහලා දාන්න පුළුවන්. එතකොට වහලයට පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලට අපිට ටිකක් මේ වෙලාවේ වෙළඳ පොලේ තියෙන අඩු වේදමක් සහිත දේවල් පාවිච්චි කරන්න පුළුවන්. යම් විකල්ප අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ වගේ දේවල් වලින් කොස්ට් එක සේව් කරන්න පුළුවන්. බැරි නැහැ. එතකොට මේක ඇවිල්ලා දැන් මේ ෆිනිෂර්ස් වලින් විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපි මේ අවසාන නිමාව පේන ඒ දෙයින් විතරක් නෙමෙයි මේකේ අපි හිතනවා මේකේ බාත්රූම් ටික කොහෙද දාන්නේ, ඒ කොහොමද ප්ලේස් කරන්නේ, මේකේ ප්ලම්බින් එක කොහොමද, මේකේ ඉලෙක්ට්‍රිසිටි කොහොමද කරන්නේ කියන එක ප්ලෑන් එක කොහොමද කරන්නේ, මේ සියලුම දේවල් වලින් අපිට පුළුවන් සෑහෙන දෙයක් මේකේ ඉතුරු වෙන විදිහට කරගන්න. දැන් ඊළඟ කාරණේ දැන් අපි දුමු දොරවල් ජනෙල් බිත්ති. දැන් අපිට නිවසක් ඉදි කරද්දී පුළුවන් තරම් අපිට පුළුවන් නම් මිනිමලිස්ටික් අපි කියන්නේ අවම ප්‍රමාණයට භාවිතා කරන්න අංගෝපාංග අපිට සෑහෙන ප්‍රමාණයක් ඉතුරු. මම අර ඉස්සෙල්ලා කිව්වේ බිත්ති වල ලොකු ප්‍රමාණයක් යනවා. දැන් බිත්ති අඩු කරොත් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට අපිට පුළුවන් නම් දැන් ෆර්නිචර් වගේව දැන් ගොඩාක් අය අපි දකිනවා ගෙවල් හදලා ඉවර වුණාට පස්සේ ෆර්නිචර් ගන්න සල්ලි නැහැ. ඊට පස්සේ ඒක නවත්තන්න. ඉතින් අපිට පුළුවන් නම් ගේ ගෙදර කන්ස්ට්‍රක්ෂන් එක යන වෙලාවෙම සමහර වෙලාවට ඒ බිල්ට් ඉන් ෆර්නිචර්ස් අපි කියන්නේ ඒක මම හදනවා. අපි ඒ ඉන්න මේ කම්කරු පිරිස උපයෝගී කරගෙනම කරනවා නම් අපිට ඒක ඒ අවස්ථාවේදී කරගන්න පුළුවන්. ඒකට අපිට ඒකට ඒකටත් වියදමක් යනවා නැත්තේ නෑ. නමුත් ඒක අපිට වෙනත් කාලයක් සහ අමතර රාජකාරියක් හැටියට අපිට දැනෙන්නේ. ඒ අවස්ථාවේදී මේක මැනේජ් කරගන්න පුළුවන්. නිවස හදලා වෙනකොට නිවසේ බඩු ටිකත් හැදිලා ඉවර වෙනවා වගේ දේවල්. එතකොට දැන් දොරවල් ජනෙල් ගැන කතා කරොත් අපිට සෑහෙන ප්‍රමාණයක් දැන් අපි හිතනවා අපි මේ නාගරික ප්‍රදේශවල ගැමුණු පර්චස් 6 7 වගේ ප්‍රමාණවල තමයි ගෙවල් හදන්නේ. ඉතින් ඕවගේ තැනක අපිට ගෙවල් ගෙදර දෙපැත්තේ බ්ලයින්ඩ් වෝල් තියෙනවා නම් මැද බොහෝ වෙලාවට ආලෝකයේ වාතාශ්‍රය ගන්න කෝට් ඇඩ් එකක් හරි මොකක් හරි පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒවට ඕපන් කරලා අපේ ප්‍රධාන අවකාශ ටික නිර්මාණය කරොත් ගොඩක් වෙලාවට දොරවල් ජනෙල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. කාමර සහ ප්‍රධාන තැන් වලට විතරක් දොරවල් දාලා අනිත් තැන් ඕපන් තියන්න පුළුවන්. ඒ උඩින් තැමෙන එක වළක්වන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒවා හැබැයි ඩිසයිනර් කෙනෙක් එක්ක එකතු වෙලා චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් එක්ක එකතු වෙලා තමයි මේ දේවල් කරන්න ඕනේ. නැත්තම් සැලසුම් කරගන්න ඕනේ. සැලසුම් කරගන්න ඕනේ. නැත්තම් මේ ගැටලු විශාල ප්‍රමාණයක් මතුවෙන්න පුළුවන්. ඉතින් අර මම කිව්වේ ඉතින් ඒ වගේ දෙයක් ක්ලයන්ට් කෙනෙක් බාර ගන්න ලෑස්ති නම් එයා ඒවා කතා කරලා ඒ ටික කරන්න පුළුවන් නම් අපිට ලොකු දේවල් කරනවා. තවත් විශේෂ දෙයක් තමයි අපිට පුළුවන් නම් මැටීරියල් රිසයික්ලින්. අපි කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන සමහර මැටීරියල්ස් නැවත භාවිතා කිරීම. එතකොට සමහර මැටීරියල් වැඩි දියුණු කරලා නැවත භාවිතා කිරීම, අග එකතු කරලා නැවත භාවිතා කිරීම. මේ වගේ දේවල් මම ඉදිරියට කතා කරන්න. එතකොට අන්න ඒ වගේ දේවල් වලිනුත් අපිට සෑහෙන මේ කන්ස්ට්‍රක්ෂන් එකකට යන මේ කියන්නේ ආකිටෙක්ට් කෙනෙකුට පුළුවන් මේ වෙලාවේ ලොකු දෙයක් කරන්න. දැන් අපි හිතුවොත් එහෙම දැන් අපි සයිට් එක ගත්තොත් ගොඩාක් කොටස් කැපිලා අයින් වෙනවා. සමහර අමුද්‍රව්‍ය වල කොටස් කැපිලා අයින් වෙනවා මේක ඒ පාවිච්චිට ගන්න බැරුව. එතකොට
අපි උදාහරණයකට කම්බි සමහර කැපිලා වෙනවා. අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න පඩි පෙලකට පාවිච්චි කරන්න පුළුවන්, අත්වැටකට පාවිච්චි කරන්න පුළුවන්. අපි පර්ගෝලා එකක් ගහනවා වෙන්න පුළුවන්, යම්කිසි ආවරණයක් සහිතව ඉදි කරගන්න ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. අපි තුමු ලෑලි අල්ලනවා කොහෙට හරි. ඉතින් ඕකෙන් කැපිලා අයින් වෙන කැලේ. පොඩි කැලි කිපයක් අයින් වෙනවා. අපිට ඒවා මොනවා හරි ජොයින් කරලා මොකක් හරි ෆර්නිචර් එකක් හදන්න පුළුවන්. නැත්නම් ඩෙකරේෂන් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ලයිට් ෆිටින්ග් එකක් හදන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අපිට මේ ගන්න පුළුවන්. ඒවා ඊටම අලංකාර විදිහට පාවිච්චි කරත හැකි. දැන් තවකුත් අපි දැන් ෂටරින් එකක් ගහපුවාම ඒකේ තියෙන බෝඩ්ස් එක සමහරවිට එකපාරයි දෙපාරයි ඊට පස්සේ පාවිච්චි කරන්න බෑ. අපිට පුළුවන් ඒව අරගෙන යම්කිසි පැටර්න් එකකට එකට තියලා හොඳ ෆ්‍රේම් එකකට වගේ හයි කරලා අපි තුමු ගෙදර පේන්ටිං එකක් හැටියට එල්ලලා තියන්න පුළුවන්. මොනවා හරි කලාත්මක විදිහට ඒක නව ආකාරයක නවීන විදිහකට ඒක භාවිතා කරන්න පුළුවන් බැරි නෑ. ඒකට ඒවට අමතරව යන වියදම කීයකින් හරි අපිට ඉතුරු කරගන්න. මම කියන්නේ මේ දේවල් වලට මේ දේවල් බාර ගන්න, මේවා ඇක්සෙප්ට් කරන්න සූදානම් වෙනවා නම් අපේ සමාජයේ අපිට ලොකු වෙනසක් මේ අවස්ථාවේදී කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තව විශේෂ දෙයක් තමයි දැන් අපි දකින දැන් ගොඩක් වෙලාවට නිවෙස් ගලවනවා. සමහර ගෙවල් කඩලා දානවා ගලවනවා අපි එහෙම දකිනවා. ඒතකොට ඒවේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. උදාහරණයකට දොරවල් ජනෙල් අපි දකිනවා ගොඩක් වෙලාවට පරණ දොරවල් ජනෙල් විකුණන්න තියෙන ඒවා සමහර නිවසක් ගලවන තැනකින් අපිට ඒවා ගේන්න පුළුවන්. අඩු මුදලකට ගන්න. අඩු මුදලකට මේ නිකම්ම ගන්නත් පුළුවන්. සමහර තැන්වල එහෙම තියෙනවා. සමහර අය මේ ව්‍යාපාරත් කරනවා. ඉතින් ඒක විවිධ මට්ටම් වලින් අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් අපිට ඒවට යම්කිසි පොඩි නිමාවක් ලබා දීලා අපිට අපේ නිවසකට පාවිච්චි කරන්න පුළුවන්. සමහර ලාවට ඒවෙන් අපි හිතනට වඩා ලොකු පෙනුමක් වැලියු එකක් මේකට එකතු වෙනවා. දැන් අපි ගත්තොත් අපි දකින්නේ වහලයකට දාන මැටීරියල් එකක් අපි වහලයකට විතරයි දාන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි හිතමු GI ෂීට් එකක් එහෙම නැත්නම් සිංක් ඇලුමිනියම් ෂීට් එකක් අපිට මේක බිත්තියකට පාවිච්චි කරන්න පුළුවන්. අපිට යම්කිසි තැනක පිටිපස්සට පේන තැනක් හැටියට ලස්සනට ඒක සකස් කරගන්න පුළුවන්. අපි ෂිපින් පැලට් එකක් ගත්තොත් එහෙනම් මේකේ කියලා තියෙන ලෑලි ටික ගලවලා අරගෙන මොකක් හරි ඩෙකරේෂන් එකක් කරන්න පුළුවන්. මේව බොහෝමයක් මේ වෙනකොට වාස්තු විද්‍යාඥයෝ මේව කරනවා. සහ දැන් ගොඩක් අය මේවට පෙළඹිලා ඉන්නවා. ගොඩක් අපතේ යවන දේවල් පාවිච්චි කරලා යම් දේවල් කරන්න. මේවෙන් ලොකු සේවිං එකක් ඇත්තටම අපිට කන්ස්ට්‍රක්ෂන් එකේදී අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඉතින් අර ඒ විතරක් නෙමෙයි දැන් අපි කල්පනා කරනවා දැන් මේ රස්ටික් ෆිනිෂ් එකක්. දැන් මේවා කරපුවාම එන්නේ අර කලින් මීට අපි මේ අර සාමාන්‍යයෙන් සේවාදායකෙක් ඔළුවේ තියාගෙන එන චිත්‍ර නෙමෙයි. සමහර වෙලාවට මේ ඒවා මම එක කිව්වේ මේක දැන් නව ප්‍රවණතා කිව්වහම දැන් මේකෙන් අර පරණ ෆිනිෂ් එක බලාපොරොත්තු වෙමින් ආවට ඒක ලැබෙන්නේ නැහැ. ඒකට හැබැයි වාස්තු විද්‍යාත්මක විසඳුමක් තමයි ලැබෙන්නේ. ඒ රස්ටික් ෆිනිෂ් එකක් එක්ක ජීවත් වෙන එක අපහසුයක් නොවන විදිහට ඒක කරගන්න ඒක කලාත්මකව ඇහැට මේකේ යම්කිසි වටිනාකමකුත් එක්ක ඒ තියෙන ස්පේස් එකේ තියෙන ඒවා යම් සුදුසු අනුපාත වලින් පාවිච්චි කරපුවාම මේක කිසි ගැටලුවක් නැහැ. ඒක ලස්සනක් වෙනවා මිසක් ඒකෙන් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ වේදී අර අමතර අපි අර කතා කරන අති සුඛෝපභෝගී ෆිනිෂර්ස් වලට යන මුදල සම්පූර්ණයෙන්ම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම වාස්තු විද්‍යාඥයෙක් මේ වගේ අවස්ථාවලදී කල්පනා කරනවා. ඒ වගේ මේකට සේවාදායකයට ඒක පැහැදිලි කරනවා. මේකට තවත් මම කලින් කිව්වා වගේ තව අමතරව සම්බන්ධ වෙන වෘත්තීය වේදින්න එක කතා කරලා ඒවට සුදුසු ආකාරයේ ඩීටේල්ස් ඒ නිමාවල් ප්ලෑන් කරනවා. ඒව කරාට පස්සේ ලොකු දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ওই දේවල් තමයි මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මේ විදිහට අපි මතක් කරමින් ආවේ විශේෂම වරලත් වාස්තු විද්‍යාඥයෙක් සහ ඒ සඳහා ප්‍රවීණ කණ්ඩායමක් විසින් ශාස්ත්‍රීය පළපුරුදු පුද්ගලයෙක් කොහොමද මේ වගේ අවස්ථාවක කළ යුතු දේවල් කියන කාරණාව මතක් කරමින් ආවේ. දමිත් කරුණු දෙකක් පිළිබඳව එහිදී මතක් කළා. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය යොදා ගැනීම සහ ඊට පස්සේ ඉඩකඩ සැලසුම් කිරීම ගැන. අපි කෙටි විරාමයක් ගන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ අපි අර ඉඩකඩ සැලසුම් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගන්නවා කෙටි විරාමයක්. බ්‍රහස්පතින්දා හැඩ කෙටි විරාමයකින් අනතුරුව යලි අපි මුණ ගැහෙනවා. අපි අද දවසේ කතා කරමින් හිටියේ මේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයත් එක්ක මේ අර්බුදයත් එක්ක අපි කොහොමද අපේ නිවාස සිහිනය එහෙම නැත්නම් ඉදිකිරීම ගොඩනැගිලි සිහිනය සැබෑ කරගන්නේ කියන කාරණාව විරාමයට පෙර ආතුව අපි පැහැදිලි කරවා ගැනීමෙන් සිටියා. දැන් විශේෂයෙන්ම වරලත් වාස්තු විද්‍යාඥයෙක් සහ ශාස්ත්‍රීය අනිකුත් කාර්ය මණ්ඩලයේ ප්‍රවීණයෙක් විසින් කරන්නට ඕන දේවල් පිළිබඳව තමයි අපි පැහැදිලි කළේ. දැන් විශේෂයෙන්ම එහිදී මතු කර කාරණා
දෙකක් මත වුණා. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය යොදා ගැනීම සහ ඉන් අනතුරු ඉඩකඩ සැලසුම් කිරීම පිළිබඳවත් වරලත් වාස්තු විද්‍යාඥයෙක් සහ ඒ ඉංජිනේරුමය තාක්ෂණ විෂය කරන කණ්ඩායම් විසින් ආයෝජකයාට එහෙම නැත්නම් සේවාලාභියාට පැහැදිලි කරවා දෙන්නට ඕනා කියන කාරණාව. විශේෂයෙන්ම අපි ඉන්න අනතුරුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද දැන් මේ ගොඩනැගිල්ලක් එහෙමත් නැත්නම් නිවසක් අපිට මේ ඉඩකඩ කොහොමද මනා ලෙස කළමනාකරණය කරගන්නේ කියන කාරණාව පිළිබඳව වරලත් වාස්තු විද්‍යාඥයෙක් වෙන දමිත්ගෙන් අපි අහමු ඔබේ විසඳුම කොහොමද ඉඩකඩ කළමනාකරණය කරගැනීමේදී. ඔව් ඇත්තටම ඉඩකඩ කළමනාකරණය තමයි ඇත්තටම මේ ගොඩනැගිල්ලක තියෙන ප්‍රධානම දේ. ඒක තමයි ගොඩක්ම වැදගත්ම දේ. ඉතින් දැන් මම මෙතනදි මෙහෙම කියන්නම්. දැන් ගොඩක් වෙලාවට අපි කුඩා ඉඩකඩ කළමනාකරණය කිරීම කියන එක තමයි ගොඩක් වෙලාවට බලපාන්නේ කුඩා ඉඩමක කරනකොට. මොකද ලොකු ඉඩමකදී නම් අපිට යම් යම් දේවල් ඒ වෙනුවෙන් කරන්න පුළුවන්. දැන් අපි කිසිම වෙලාවක හිතන්නේ නැහැ දැන් අපිට සමහර වෙලාවට අපි දකිනවා ෆවුන්ඩේෂන් එක දාලා ඉවරුනාට පස්සේ අපිට පේනවා කාමරවල සයිස් එක. ගොඩක් වෙලාවට හිතනවා මේක දැක්කම කාමරේ පොඩි. මේකේ ඉන්න මදි, ඉඩ මදි. හැබැයි සමහරවිට මේකේ ආකිටෙක්ට් ගොළුවේ තමයි තියෙන්නේ මේ කාමරේ වොලියුම් එක. අපි කියන්නේ මේක ඇතුලේ අවකාශය කොයි වගේද වෙන්නේ කියන එක පොළොවෙන් බලන්න බෑ. ඒක ත්‍රිමාන අවකාශයක්. දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් දැන් මම තව පොඩි දෙයක් පෙන්නන්න. දැන් මෙතන තියෙනවා කාමරය. මේ කාමරේ පළල ගත්තොත් අඩි 10යි තියෙන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අඩි 10 මදි. ඊට පස්සේ මේකේ දිග සාමාන්‍යයෙන් අපි 14ක් විතර කියලා දෙනවා. මේක 14ම හෝ ඊට අඩු වෙන්නත් පුළුවන් යම් කිසි ප්‍රමාණයකට. හැබැයි දැන් මෙයා මේක ඕපන් වෙලා තින්නේ ප්‍රයිවට් ගාඩන් එකකට. පොඩි ගාඩන් කොටසකට තමයි ඕපන් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ කාමරය ඇතුළට ආවට පස්සේ අර හිර වෙච්ච කමනේ මෙයාගේ ඇහැ ගිහිල්ලා වදින්නේ. එයාට වඩා අඩි 20ක් 25ක් ඉස්සරහා තියෙන තැනක තමයි එයාගේ ඇහැ ගිහිල්ලා වදින්නේ. එතකොට ඒක අපිට මේ අතර විතරක් නෙමෙයි අපිට උස අතර සිරස් අතරත් මේක කරන්න පුළුවන්. අපි තුමු උඩ යම් කිසි තැනක දැන් මම මේ කතා කරපු කාමරේ එක උදාහරණයක් විතරයි. දැන් අපි හිතමු අපි ගන්නවා කියලා නිකන් ටිකක් වෙන අවකාශයක් අපි හිතමු දැන් මෙන්න මේ වගේ තැනක්. දැන් මෙතන තියෙනවා ලිවිං ඒරියා එකක්. අපි සිත කාමරයක් කියලා කියනවා. හැබැයි දැන් මේක මේ තියෙන ප්‍රමාණය මෙයා ඕපන් වෙන්නේ ලොකු ගාඩන් එකකට. මේ ලොකු ගාඩන් එකකට ඒ වගේම මේ ඉන්න තැන තට්ටු දෙකක් උසයි. එතකොට දැන් අපි ඉන්න තැන යම්කිසි පොඩි තැනක් වුණත් එයාගේ උඩ එයාගේ තියෙන ස්ලැබ් එක වෙනකොට එතන උඩ පේනවා. ඒ වගේම තමයි ඉස්සරහා ජනේලයක් දොරක් වෙනකොට ඊටත් එහා පැත්තේ තියෙන ගාඩන් එකකට ඕපන් වෙලා ඉතින් විශාල ප්‍රමාණයක් අපි සමහර වෙලාවට නිර්මාණය කරන්නේ වර්ග අඩි 250ක් වෙන්න පුළුවන්. වර්ග අඩි 500ක් 600ක ප්‍රමාණයක ධාරිතාවයක් ස්පේස් එකක නේ ලොකු වොලියුම් එකක් එයාට දැනෙන්න ගන්නවා. ඒතර මෙන්න මේ වගේ දේවල් වලින් අපිට අර කොස්ට් එක වගේම අපි අර එයාට දැන් මේ වගේ තැන් වහවහ දැන් අපි තුමු ස්ලැබ් එකක් අයින් කරොත් ඒ ස්ලැබ් එක අයින් වීම නිසා යම්කිසි ප්‍රමාණයක් අඩු වෙනවා. අපිට ගාඩන් එකට ඕපන් කිරීම නිසා එතන ජනෙල් දොරවල් දාන එක සමහරවිට අඩු වෙනවා. ඒකට ඉතින් ඒක සොර සතුරු ආරක්ෂිත ක්‍රම ඒ විවිධ දේවල් ඩිසයින් කරන්න ඕනේ. නමුත් මේ ඉඩකඩ සැලසුම් කිරීම කියන එකේදී අර කුඩා ඉඩකින් අපිට වැඩි ප්‍රමාණයක් හුවා දක්වන්න පුළුවන් නම් ඒක ඊටාම වටින දෙයක්. ඒ වගේම තමයි අර කලින් කිව්වා වගේ මේ නිවසක තියෙනවා ඇත්තටම පබ්ලික් ඒරියාස්. ඒ කියන්නේ හැමෝම යන එන තැන්. ඒ වගේම ප්‍රයිවට් ඒරියාස් තියෙනවා. ඒ වගේම සර්විසස් තියෙන ඒරියාස් තියෙනවා. එතකොට මේවා හරි තැන් වලට ස්ථානගත කරොත් ඒකෙදි විශාල වශයෙන් අපිට මේ කියන්නේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන් සහ අනවශ්‍ය වියදම් යන එක වළක්ව ගන්න පුළුවන්. ඒතකොට ගෙදරට එන අය නිතර එන අය යන තැන් වල තියෙන ස්පේසස් වලට අපිට සමහරවිට කෙනෙක් කැමති නැත්නම් රස්ටික් ෆිනිෂස් නොදී ඒවා ටිකක් ලක්ෂරි ෆිනිෂස් වලින් කරනවා. අනිත් සර්විසස් ඒරියාස් ඊට පස්සේ අර කියපු ප්‍රයිවට් ඒරියාස් ඔක්කොටම අපිට පුළුවන් යම් යම් දේවල් පාවිච්චි කරන්න. සමහරවිට ගෙදරක එක ෆීචර් එකක් විතරක් හොඳ වැඩිපුර වේදමත් දරලා එක කැලක් විතරක් හොඳට කරනවා. අනිත් තැන් අපි කන්ට්‍රාස්ට් කරනවා කියලා කියන්නේ ඒකෙන් හොඳටම වෙනසක් හිටින විදිහට ටිකක් ඒ කියන්නේ අපි කියනවා රෝ ෆිනිෂ් එකකින් නිකන් ඒ කියන්නේ අමු ද්‍රව්‍යයේ පේන පෙනුම විතරක් පාවිච්චි කරලා වගේ කරනවා. ඒක හැබැයි ඒක යම්කිසි කලාවකට යම්කිසි අනුපාතයකට යම්කිසි ඩිසයින් ෆීචර් එකක් හැටියට කරොත් එක පැත්තකින් කොස්ට් එක අඩු වෙනවා. අනිත් පැත්තකින් එයාගේ ඉඩ කළමනාකරණය කරගන්න ලැබෙනවා. අනිත් පැත්තෙන් එයාගේ කොස්ට් එක ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ කියන දේවල් අපිට මේ ඉඩකඩ කළමනාකරණය කිරීමේදී ඉතා වැදගත්. අනිත් කාරණේ තමයි අර කියපු ප්‍රාථමික අවකාශ ටික සහ ද්විතීයික අවකාශ ටික කියන ඒවාදී අපි හිතමු කාමර වලට යන්න තියෙන පැසේජ් එකක් දිගේ එක්ක ওই පැසේජ් එකට යන්න ඉස්සෙල්ලා තවත් ලොබි එකකට එනවා. දැන් ඔය ආදී වශයෙන් අපි නිකන් පාවිච්චි කරන්න තියෙන ස්පේසස් පාවිච්චි කරන්න පුළුවන් ස්පේසස් වලට යන්න කලින් පාවිච්චි කරන්න බැරි ස්පේසස් ගොඩාක් දාලා තියෙනවා.
එතෙන්දී ඉඩකඩ කළමනාකරණය අඩුයි. අපිට හැබැයි යම්කිසි තැනකට ආවට පස්සේ ටක් ගාලා තමන්ගේ අදාළ තැනට යන්න පුළුවන් නම් ලොකු ඉඩක් නාස්ති කරගන්න නැතුව එතන ඉතුරු කරගන්න. හැබැයි සමහර ඩිසයින්ස් වල එහෙම කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දකින්න සංචාරක කර්මාන්තයේ කියන සමහර හෝටල් වල සමහර ගෙවල් වල පවා විලාස් වගේ ඒවා ඒ වගේ දේවල් කරන්න වෙනවා. හැබැයි ඒක ක්ලයන්ට් ඒකට යම්කිසි විදමක් දරා ගන්න ලෑස්ති නම් එකකින් වැඩි වෙන අමතර වර්ගඵලයේ දරා ගන්න ලෑස්ති නම් ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් ඉතුරු කරන තැනකදී ඒවා පුළුවන් තරම් අවම කරගත්තොත් එක තැනක ඉඳලා තව තැනකට ඉක්මනට යන්න පුළුවන් වුණොත් අනවශ්‍ය ලෙස ගෙදරින් එළියට තමන් ජීවත් වෙන කොටසින් එළියට ගෙදර කොටස් එළියට පනින්න නැතුව මේක ටිකක් වැඩි කරගන්නේ නැතුව හිටියොත් මේ වර්ගඵලය එහෙම නැත්නම් වපසරිය වැඩි කරගන්නේ නැතුව හිටියොත් ඒ ඉඩකඩ කල්පනාකරණේ මේ වෙලාවේ හිටියට මේ වගේ ප්‍රශ්නයක් පවතින අවස්ථාවක ඉතාම වැදගත්. එතන තව විශේෂ දෙයක් කියන්න ඕනේ. කුඩා ඉඩක මේ නිර්මාණය කරනකොට ගොඩාක් වෙලාවට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කෝට් යාඩ් එකක් වගේ එකක් මේකට එනවා. දැන් අද කාලේ අපිට පුළුවන් මේ කෝට් යාඩ් එකේ දැන් අරලි ගහක් හිටවනවා, කරඳ ගහක් හිටවනවා, එහෙම නැත්නම් දන් ගහක් හිටවනවා, ඔය වගේ දේවල් වෙනුවට අපිට පුළුවන් නම් මේ කෝට් යාඩ් එක ගෙවතු වගාවකට පාවිච්චි කරන්න. ගෙදර එළවලු ටික වවා ගන්න මොනවා හරි යම්කිසි ක්‍රමයකට මේකේ කෘෂිකාර්මික කටයුත්තකට මේක පාවිච්චි කරන්න. ඒකෙන් අර කොළ පාටකුත් මේකට ලැබෙනවා. ලස්සනකුත් ලැබෙනවා. අනිත් පැත්තට ඒ ඊට අපිට ගෙදර අවශ්‍යතාවයන් යම් කිසි විදිහකට ඉෂ්ට කරගන්න. දැන් අපි කොයි වෙලාවකවත් දකින්නේ කෝට් යාඩ් එකක් ඩිසයින් කරද්දී ලෑන්ඩ්ස්කේප් කොන්ට්‍රැක්ටර් කෙනෙකුට කතා කරනවා වෙරෙන්න සප්ලයි කෙනෙකුට කතා කරනවා වෙරෙන්න කෘෂි උපදේශක කෙනෙකුට කතා කරනවා. අපිට පුළුවන් වුණනම් කරන්න. ඒක මේ අලුත් කතාවක්. ඒක තවදුරටත් පැහැදිලි කරමු අපි. ඔව් ඒක තමයි. දැන් අපි මම දන්න තරමින් අපි දැන් කෘෂි උපදේශක කෙනෙක් එක්ක කතා කරලා සමහරවිට වර්ග අඩි 1000ක රූෆ් ටෙරස් එකක් තියෙනවා නම් අපි කියන්නේ ටෙරස් එකක් කියලා වහලේ උඩට ඇවිදින්න පුළුවන් ස්ලැබ් එකක් විදිහට තියෙන තැනකට ග්‍රීන් හවුස් එකක් කරන්න පුළුවන්. ඒකෙන් සෑහෙන ලොකු පළදාවක් තමන්ට ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒවට ඒ අදාළ තාක්ෂණ වේදීන් සමග සම්බන්ධ වෙලා එහෙම දේවල් කරොත් අර නිවසට පොඩි අලංකාරයකුත් වෙනවා. අතර අර කොළ පාටත් එක්ක ගස් එක්ක ජීවත් වෙන්න හම්බ වෙනවා. අර ගමක හිටියා වගේ සමහර අය කැමතිනේ එහෙම. ඉතින් මේ නාගරික පරිසරය ඇතුළෙත් ඒ අවිවේකී ජීවිතයක් ගත කරනවා මානසික සුවය. අන්නේ මානසික සුවය ඒක ලැබෙනවා. ඊට අමතරව අර අපි ඇත්තටම අපි කෝට් යාඩ් එක දාන්නේ ආලෝකය සහ වාතාශ්‍රය ලබා ගැනීම. ඒ තාක්ෂණික කාරණාවත් එතෙන් දිෂ්ට වෙනවා. ඒ වගේම අපිට ඇහැට තියෙන විෂුවල් කම්ෆර්ට් එක අපිට ඇහැට ලැබෙන පහසුව ඒකත් අපිට එහෙමම තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ ඉඩකඩ කළමනාකරණය කිරීමේදී ඉතාම වැදගත්. තව දේවල් තමයි ඇත්තටම මේ දැන් ආකිටෙක් කෙනෙකුට තේරෙනවා මේ දැන් මේකේ ගත යුතු ගලපා ගත යුතු අනුපාත මොනවද කියන එක. ඒකත් ඇත්තටම මේ ඉඩකඩ කළමනාකරණයේ වැදගත් කොටස. මේකේ ඉදිරිපස පෙනුම, පැති පෙනුම මේ දේවල් වලදීත් ඇත්තටම යම් කිසි විදිහට කොස්ට් එක අඩු කරගන්න පුළුවන් විදිහේ අනුපාත සකස් කරගන්න ආකිටෙක් කෙනෙක් එක්ක කතා කරාම පුළුවන් කරන්න. ඉතින් මේ දේවල් තමයි ඇත්තටම මේ ඉඩකඩ කළමනාකරණය සම්බන්ධයෙන් කියන්නේ ගොඩාක් දේවල් තියෙනවා. මේක විශාල වපසරියක යන්නේ දෙයක්. නමුත් මේ අර්බුද අවස්ථාවක අපිට කරන්න පුළුවන් දේවල් ගැන highlight කරන ඒකට තමයි කියන්නේ. දැන් තව එකක් අපිට වහලයක් තියෙනවා නම් මේ වහලට අපිට පුළුවන් solar panels පාවිච්චි කරන්න. ඒකට යම්කිසි මුදලක් යනවා. ඒකට මූලික වියදමක් යනවා. නමුත් ඒක හරහා අවසානයේ නිවසට තමන්ගේ විදුලි පාරිභෝජනය සඳහා අවශ්‍ය වෙන ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ඒ වාලයක් ගහලා සෝලර් පැනල් එකක් පාවිච්චි කරනකොට කෙනෙක්ට පුළුවන් නම් සෝලර් පැනල් එකම යම් කිසි විදිහකට ගෙදර අමුද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරන්න. එහෙම ක්‍රම තියෙනවා. ලංකාවේ ගොඩක් වෙලාවට එහෙම පාවිච්චි වෙන්නේ. නමුත් එහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් හොයලා බලලා කරන්න පුළුවන් නම් ඒ වෙනුත් අපිට විශාල වශයෙන් අපේ මේ වගේ වෙලාවට විසඳුමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. මෙතුමා පැහැදිලි කරමින් හිටියේ විශේෂයෙන්ම කොහොමද අපි ඉඩකඩ කොහොමද කළමනාකරණය කරගන්නේ කියන කාරණාව. දැන් මෙහිදී මතුවෙච්ච අවසානට මතුවෙච්ච කාරණාවක් තමයි ලෝකයේ විවිධ ආකාරයේ නව්‍ය ප්‍රවණතාවයන් තිබෙනවා කියන කාරණාව. එතකොට ලංකාවට මේ දේවල් කොහොමද ආදේශ කරගන්නේ? එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද කියන කාරණාවත් අපි පැහැදිලි කළොත්. ඔව් ඇත්තටම දැන් ලංකාවේ ඉතින් ගොඩාක් වෙලාවට අපේ තියෙන අපි ඝර්ම කලාපී රටක්. ඉතින් අපි ටිකක් අර අපේ රටවල් වල ඩිසයින්ස් වලදී ඒ අපිට යම් ලිමිටේෂන්ස් ඇවිල්ලා තියෙනවා, යම් සීමා සහිතකම් ඇවිල්ලා තියෙනවා. අපේ රටේ තියෙන කාලගුණික ප්‍රශ්න සහ අපේ රටේ තියෙන සමහර වෙලාවට සමහර අපි සංස්කෘතිකමය වශයෙන් පුරුදු වෙලා තියෙන දේවල්. දැන් අපේ රටක කිසිම වෙලාවක අපිට කැමති දෙයක් දැන් ගැමුණුට කැමති ගයක් ගැමුණුට හදා ගන්න පුළුවන්. මට කැමති එකක් මට හදා ගන්න පුළුවන්. නමුත් සමහර රටවල් එහෙම නැහැ. දැන් අපි යම්කිසි ගෙවල් කැටගරයිස් කරලා තියෙනවා. ඒවා යම්කිසි විදිහේ ශ්‍රේණිගත කරලා ඒ වර්ගයේ ගෙවල් තමයි හදන්න පුළුවන්. ඒකට ඒවට පාවිච්චි කරන මැටීරියල් ගන්න තියෙනවා. මැටීරියල් නිෂ්පාදනය කරනවා. දැන් අපේ එහෙම නැහැ. අපිට කැමති විදිහට ඒවා පාවිච්චි කිරීමේ නිදහසක් තියෙනවා. නමුත් අපිට යම්කිසි විදිහක මේ නිෂ්පාදන කාර්යයටත් දායක වෙන්න පුළුවන් නම්
සමහර වෙලාවට අපි දැන් අපි ගොඩක් වෙලාවට මේ වෙලාවේ දැන් අපනයනය කරන්න යම් දේවල් නිෂ්පාදනය කරනවා නම් හොඳයි කියන තැන. ඉතින් කන්ස්ට්‍රක්ෂන් වලදීත් එහෙම දේවල් කරන්න පුළුවන්. ඒකට හරියන විදිහේ මාකට් එකක් හැදෙන්න පුළුවන් જાතියේ නව නිෂ්පාදන කරන්න පුළුවන් නම් වෙන රටවල තාක්ෂණික දැන් අපි නිවසක් නිර්මාණය කරන කියන්නේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා කියන තැනදිමත් විශාල තාක්ෂණ භාවිතයක් වෙනත් රටවල තියෙනවා. ලංකාවේදී එහෙම නැති වුණාට. ඉතින් මේ දේවල් එකපාරට සමහරවිට අපේ සංස්කෘතියට සමාජයට එකපාරට මේක ඇතුල් කරන්න අමාරුයි. නමුත් ඒවා හරහා අපිට නව ආර්ථික මේ ප්‍රභවයන් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අපනයන කටයුත්තට යම් කිසි විදිහකට දායකත්වයක් වෙන දේවල් කරන්න පුළුවන්. ඉතින් සහ ඊටත් වඩා සමහරවිට වෙන ලෝකේ වෙනත් රටවල් තමන්ගේ ශක්තිය අර මං ඉස්සලක වගේ සෝලා සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සර්විසස් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. පාවිච්චි කරන තාක්ෂණික ක්‍රමවේද වලට උනත් අපි යොමු වෙනවා නම් අපිට සමහර බොහෝ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ වගේම අර මේ හුඟක් වෙලාවට දැන් මම පොඩි උදාහරණයක් කියන්න. දැන් අපි වාහනේ හොදන්නේ අර මේ අපිට විදුලි බල පහදු කරලා අපිට මේ හොඳට මේ අපි කියන්නේ ක්ලෝරින් දාලා අර බොණ්ඩ සුසු වතුරෙන් තමයි වාහනේ හොදන්නේ. අපි টয়ලට් ෆ්ලෂින් වලට පාවිච්චි කරන්නේ හොඳ වතුර. ඉතින් ඇයි අපි එහෙම කරන්නේ? අපිට ඒව නවත්තන්න පුළුවන්. ගෙවත්තට වතුර දාන්නෙත් ගෙවත්තට වතුර දාන්නේ අර හොඳ අපිට බොන්න පුළුවන් වතුර තමයි මේ නිකන් දාන්නේ. හැබැයි අපිට ඒව යම් කිසි විදිහකට කළමනාකරණය කරගන්න පුළුවන්. අපේ ගෙදර කුණු ටික යම් කිසි විදිහකට කළමනාකරණය කරලා ඒක පොර බවට පත් කරගන්න පුළුවන්. ඒක ගෙදර වගාවකට පාවිච්චි කරන්න. හැබැයි අපි ඒක කරන්නේ නැහැ. ඒ වගේ දේවල් ඇත්තටම අපි දකින්න සමහර වෙලාවට නාස්තියක් හැටියට. දැන් ඒවා සමහර අපේ ලංකාවේ කෙරුන්නේ නැතුනට සමහර තැන් වල කෙරෙනවා. ඉතින් ඒවා පුළුවන් තරම් අවම කර ගැනීමෙන් අපිට මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් ওই දේවල් තමයි අපිට මේ ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. දමිත් අපි ඉන්නේ මේ අපි කතා කරන්නට තිබෙන පැය තුල අවසාන විනාඩි කිහිපේ. මට දැනගන්න ඕන කාරණාවක් තමයි දැන් දමිත් ඇතුළු කණ්ඩායම යම් විදිහක ශේෂ්ත්‍රයේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. යම් කණ්ඩායමක් බිහි කරමින් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව යම් විදිහක දැනගන්න අවශ්‍යතාවයක් තියෙන සහ දැන් මේ කතා බහට සමන් දුන්නු අපේ කෙනෙක්ට හිතුනොත් මේ දේවල් ගැන ඉගෙන ගන්න ඕන කියලා එහෙම තැනක් තියෙනවද? එහෙම විශේෂ ස්ථාන තියෙනවද කියන කාරණාව සහ මේ ශ්‍රේෂ්ඨයට එන්න තියෙන ඉඩකඩ කොහොමද කියන කාරණාව පිළිබඳවත් අපි අවසාන විනාඩි කිහිපේ භාවිතා කරමින් පැහැදිලි කරමු. ඔව් ගැමුණු. ඇත්තටම ලංකාවේ වරලත් වාස්තු විද්‍යාඥයෙක් කියන ඇත්තටම වාස්තු විද්‍යාඥයෙක් කියන කෙනා ගත්තොත් එහෙම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය කියලා එකක් තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්ට්ස්. ඒතර මේ ආයතනයට බැඳිලා තමයි මේ සියලු වෘත්තීය වේදීන් කටයුතු කරන්නේ. මේ ආයතනයට යටත්ව තමයි කටයුතු කරන්නේ. ඒතර මේ ආයතනයේ සම්පූර්ණ සුදුසුකම් සහිත වාස්තු විද්‍යාඥයෙක් වෙන්න නම් අපි කියනවා SLIA part 1, part 2, part 3 කියලා කොටස් තුනක් තියෙනවා. මේකෙන් part 1 සහ part 2 කියන දෙකේ අධ්‍යාපන සුදුසුකම් ටික සපුර ගන්න විශ්වවිද්‍යාල උපාධියක් කරන්න ඕනේ. ඒකෙදී ලංකාවේ විශ්වවිද්‍යාල 4ක් මේ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. මුරුටු විශ්වවිද්‍යාලය, ඒ වගේම අපි කියනවා City School of Architecture, ඊළඟට Slit School of Architecture, ඊළඟට තියෙනවා KDU අපි කියන කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක. මේ විශ්වවිද්‍යාල හතරෙම මේවට අදාළ පාඨමාලාවල් තියෙනවා. මේ පාඨමාලාවල් හදාරලා වාස්තු විද්‍යාඥයෙක්ගේ ආයතනයේ ලියාපදිංචි වුණාට පස්සේ SLIA part 2 කියන එක ඉවර වෙනවා. ඒක හැබැයි එයාට රැකියාවක් කරන්න වාස්තු විද්‍යාඥයෙක් හැටියට ප්‍රැක්ටිස් කරන්න සුදුසුකමක් නෙමෙයි. ඊට පස්සේ එයා chart එක අපි කියන්නේ වරලත් කියන සුදුසුකම ලබා ගන්න නම් SLIA part 3 කරන්න ඕන. part 3 කියන එක කෙරෙන්නේ අර උපාධිය ඉවර කරාට පස්සේ අර පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ඉවර කරාට පස්සේ එයා එළිය සීමාවාසික පුහුණුවක අවුරුදු 2ක විතර වගේ කාලයක පුහුණුවක් ලැබලා ඒ පුහුණුව යම්කිසි chartered architect කෙනෙක් යටතේ අධීක්ෂණයක් යටතේ සිද්ධ වෙලා ඊට පස්සේ එයාට තව විභාගයක් තියෙනවා, එක්සෑම් එකක් තියෙනවා. ඒක ඉවර වුණාට පස්සේ එයාට ඒ වරලත් කියන සුදුසුකම ලැබෙනවා. ඊට පස්සේ එයාට මේ ශේෂ්ත්‍රයට පිවිසෙන්න පුළුවන්. ඉතින් අර ඒ එක එක courses දැන් අර මං කිව්ව part 1 part 2 දෙකට අවශ්‍ය කරන සුදුසුකම ලබා ගැනීම සඳහා තියෙන courses එක එක ආයතනවල යම් විදිහට ඒක මේ කළමනාකරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ තැන් වලට කතා කරලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා බලලා ඒවා ඇතුලේ තියෙන විස්තර ටික යම්කිසි මේ වෙලාවේ දැන් උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා තිනවා. කාටද අවශ්‍ය නම් ඒවා හොයලා බලන්න හැකියාව තියෙනවා. අපි ඉන්නේ මේ වැඩසටහනේ නිමාවත් එක්ක අපි මේ වැඩසටහනේ යම් විදිහකට ප්‍රශ්න සහගත තත්වයක් උද්ගත වී තිබෙනවා නම් ඔබට පිළිබඳව දමිත් මහත්මයාගෙන් මොන විමසන්නට අවස්ථාවක් තිබෙනවා. අපි මතක් කරමු ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව.
ඔව් මට දුරකථන අංකය සඳහන් කරන්න පුළුවන් 071 60 64 291. ඒ දුරකථනයේ ඔස්සේ WhatsApp සහ සාමාන්‍ය ඇමතුමක් දීලා සම්බන්ධ කරගන්න පුළුවන්. එතුමට කරදරයක් නොවන විදිහට ඔබේ ප්‍රශ්න සහ ගැටලු වලට උත්තර ලබා ගන්න අවස්ථාව තිබෙනවා විශේෂයෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළව. එහෙමනම් අපිට ඔබේ නිවහනේ මේ තුන්වෙනි පැයේ රැඳෙන්නට තිබුණු කාලය අවසන් වෙනවා. ස්තුතිවන්ත වෙනවා දමිත් එස් මුණසිංහ මහත්මයාට ස්ලිට් විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය වරලත් වාස්තු විද්‍යාඥ දමිත් එස් මුණසිංහ මහත්මයායි අද මේ පැය තුල ඔබට කරුණු පැහැදිලි කරමින් මේ කාරණාවට සම්බන්ධ වුණේ. දමිත් මහත්මයාට සමුදෙන්න යලිත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් තව බොහෝ දේවල් මේ ශාස්ත්‍රය පිළිබඳව කතා කරන්න තිබෙන නිසා ආයුබෝවන් කියලා සමුදෙනවා යලිත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවෙන්. එහෙනම් අදට මතු සම්බන්ධය කියලා සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි සමුගන්නවා යලිත් සත් දිනකින් මුණ ගැහෙමු බ්‍රහස්පතින්දා හැඩ 3 වන පැය ගෘහ නිර්මාණ ආශ්‍රිත නව්‍ය ප්‍රවණතා පිළිබඳව කතා කරන්න. බ්‍රහස්පතින්දා හැඩ